නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගිනිගත්තේන බණ්ඩාරනායක මාවත අංක 37 විසූ මේ පරලොවගේ WG වින්සන්ට් පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන එම පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ඒ මල්දිනිය මෑණියන් විසින් ඉතින් පින්වත්නි, අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට මේ උදාාර පිනක් තමයි ධර්ම දානමය වශයෙන් රැස් කරගන්න ලැබිලා තියෙන්නේ. එතකොට මේ සසරේ සැරිසරන සත්වයාට විශේෂගාමී චරිතයක් බිහි කරන්නට මේ ධර්මයේ තමයි පින්වත්නි අනුග්‍රහ කරන්නේ. ධර්මයෙන් තමයි සත්වයක් විශේෂගාමී කරන්නේ. විශේෂගාමී කියලා කියන්නේ පින්වත්නි, එතකොට මේ සතර පායට ගැට ගැහිච්ච සසරක් තමයි, ජීවිතයක් තමයි මේ හැම කෙනෙකුටම තියෙන්නේ. ඒතර මේ සතර පායට ගැට ගැහුණු මේ ජීවිතේට ඒ සතර පායෙන් මුදවන ගුණ සම්පත්තිය හිතක් ඇතුලේ බිහි කරන්නේ මේ ධර්මයේ විසින්. සතර පායෙන් නිදහස් කරන ගුණ සම්පatti මේ හිතේ බිහි කරන්නේ කුමක් විසින්ද? ධර්මයේ විසින්. ඉතින් ඒ නිසා ධර්ම දේශනාමය පින්කම් කරන පිරිස ඇත්තටම මේ දිව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ සතර පායට බැඳ බැඳ තබන ලෝකේ සතර පායේ මුදවන ගුණයකින් ඒ සිත් සතන් පුරවන්න භාග්‍යයක් උදා වුණා ඔබට. ඉතින් මේ පින ඔබට ඔබේ ජීවිතයේ මේ සසර ගමනට වැටලා යනකොට ඒ සසර දුකෙන් මුදවන සතර පා බන්ධන ගලවන උදාර ගුණ සම්පatti සිත් සතන් තුළ උපදවන්නට අනුග්‍රහ ලබන්නට මෙන්න මේ පින ඔබට අනුග්‍රහ කරනවා පින්වත්නි. මොකද යම් දීකින් තමන් ලෝකට අනුග්‍රහ කරනකොට ඒ දේ තමන්ට අනිත් පැත්තට ඒක හිමිකරුවෙක්ගෙන් භාග්‍ය උදා වෙනවා. අයහපත් දෙයක් කළත් එහෙමයි, යහපත් දෙයක් කළත් එහෙමයි පින්වත්නි. ඉතින් අද දවසෙත් ඔබ මේ නිසා මේ ධර්ම දානමය තමන් කරන පින්කම ගැන හිතා සතුටු වෙන අතර පින්වත්නි, මේ අද දවසෙත් ඔබ ශ්‍රවණය කරන්නේ, ඔබට මතක ඇති අපි මේ දිනවල විශේෂයෙන් කතා කළා සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ එදා විජයශ්‍රී ජයශ්‍රී මහා භූසෙවණි වජිරාසන භූමියේදී දසබරුන් පරදෝමින් තුන්ලොව දිනමින් සම්බුදු බවට පත් වෙද්දී සියල්ල දන්නා සියල්ල දකිනා උතුම් අවබෝධය උපදවා ගනිද්දී පින්වත්නි ආශ්චර්යයි. ඒ චිත්තසංතානෙ ඉපදුනා පිරු පාරමී බලයම නිසාම දසබල ඥාන. ඒතකොට මේ දසබල ඥාන අතරින් අපි මේ දිනවල විශේෂයෙන් කතා කරමින් හිටියේ කුමක්ද? අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. අනේක ස්වභාවයෙන් නානා ස්වභාවයෙන් ඒ ධාතු ස්වභාවයන්ගෙන් සකස් වෙච්ච නානා ලෝකයන්ගේ ස්වභාවයන්
පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට තියෙනවා පින්වත්නි. ඊතර පින්වත්නි අපි මේ දිනවල විශේෂයෙන් කතා කළා ඒ තව්තිසා දිව්‍ය ලෝකයේ පිළිබඳව. විශේෂයෙන් අපි දැන් දේශනා මං හිතන්නේ 2 3ක් ඔස්සේ අපි සක්දිවිඳු ගැන කතා කළා. ඒ සක්දිවිඳුගේ උදාර ජීවිතය පිළිබඳව. අද දවසෙත් ඔබට සක්දිවිඳු ඒ සක්දිවිඳු ඇසුරු කරන තව්තිසා පිරිස ගැන කියවෙන සුඳුරු බණපදයක් තමයි ඔබට ශ්‍රවණය කරන්න ඒ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු පරම සත්‍ය ඔබට ශ්‍රවණය කරන්නද භාග්‍ය උදා වෙනවා. ඒ දවස්වල පින්වත්නි සියල්ල දන්නා අපගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ රජගහ නුවරට නැගින හිරින් පින්වත්නි අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඒට උතුරින් පින්වත්නි වේදියක නම් පර්වතයේ ඉන්දසාල ගුහාවේ තමයි වැඩ වාසය කළේ. ඒ දවස්වල මේ සක්දිවිඳුන්ට පින්වත්නි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මහා උනන්දුවක් ඇති වුණා. ඒකට හේතුව මේ දේශනාව ඉස්සරහා විස්තර කරනවා. සක්දිවිඳුන්ට කල්පනා වුණා මෙකල අරහත් වූ සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේ කොහි වැඩ වසනකසේද? සක්දිවිඳු මේ මගධයේ රජගහ නුවර නැගිනහිරින් පිහිටි මේ අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දිසින් වේදියක පර්වතයේ ඉන්දසාල ගුහාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නව දැක්ක පින්වත්නි. දැකලා තව්තිසා දෙවියන් ඇමතුවා. නිදුක්කරුනි මේ භාග්‍යතුන් වහන්සේ මගධයේ රජගහ නුවරට නැගිනහිරින් වූ දෙවිවරු පිරිස ඇමතුවා. අමතල කියන්නේ මොකද්ද? අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දිසින් වේදියක පර්වතයේ ඉන්දසාල ගුහාවේ වැඩ වාසය කරන සර්වඥයන් වහන්සේ. ඉතින් නිදුක්කරුනි අපි අරහත් වූ සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යමු කිව්වා. එසේ පින්වතුන් වහන්සේයි කිය තව්තිසා දෙවියෝ දැන් සක්දිවිඳුන්ට පිළිතුරු දුන්න. බලන්න දැන් මේ වගේ දිව්‍ය ලෝකයකට යන කෙනෙකුට කොච්චර රැකවරණයක්ද කියලා පින්වත්නි. දැන් ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන්න යන ඒ නිමල ශ්‍රී සද්ධර්මයේ කතා වෙන බුදුගුණ මිහිරට ඇහෙන සුන්දර ලෝකයක් පින්වත්නි. තව්තිසා දිව්‍ය ලෝකය. සුධර්මා දිව්‍ය ස්වභාව කියලා කියන්නේ මේ සසර දුක් ක්ෂය කරන සොඳුරු බණපදයන්ගෙන් බොහෝ අවස්ථාවල බ්‍රහ්මිය පවා ඇවිල්ලා දහම් කතා කරන සොඳුරු භූමියක් පින්වත්නි. ඊට පස්සේ සක්දේව රජු පංචසික නම් ගාන්ධාර දිවි පුත්‍රයා අමතල කියනවා දරුව පංචසික බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවරට නැගිනහිරින් වූ මේ අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දෙසින් වේදියක පර්වතයේ ඉන්දසාල ගුහාවේ වැඩ වාසය කරනවා. ඉතින් දරුව පංචසිකය අපි අරහත් වූ සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවනම් හොඳයි. එසේ පින්වතුන් වහන්සේගේ දැන් පංචසික දිව්‍ය පුත්‍රයා සක්දේවුන්ට පිළිතුරු දීලා එයා මං හිතන්නේ මේ සක්දේව ඉදිරියේදී මේ වීණා වාදනය කරමින් සක්දේවුන් සතුටු කරන කෙනෙක් මං හිතන්නේ. එයාට තිබුණ බේලුව පණ්ඩුව කියලා වීණාවක් තිබ්බා. එතකොට මේ වීණාවත් අතට ගත්තා. දැන් සක්දේවුනුත් එක්ක යනවා ඉස්සරහට. සක්‍ර දේවේන්ද්‍ර තව්තිසා දෙවියන් දැන් පිරිවරාගෙන පින්වත්නි පංචසික දිව්‍ය පුත්‍රයා විසින් පෙරටු කරගන්න ලද බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික් කරන්නේ යම්සේද දික් කළ හතක් හකුලන්නේ යම්සේද තව්තිසා දෙව්ලොවෙන් නොපෙනී ගිහිල්ලා මගධයේ රජගහ නුවරට නැගිනහිරින් වූ අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ග්‍රාමයට උතුරු දිසින් වූ වේදික පර්වතයේ ගිහිල්ලා පහළ වුණා. ඉසමේ පින්වත් මේ වේදික පර්වතයයි අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමත් අතිශයින්ම මේ දැන් මේ වෙලාවේ ඒ දෙවුරු පිරිවරාගෙන පින්වත් බැබලිලා දැන් තියෙනවා. ගිනි සිලුවක් වගේ. ඒ දෙවියන්ගේ දේවානුභාවයෙන් දැන් ඈතට පේන්නේ ගින්නක් ඇවරුණා වගේ.
ආලෝක මුකුත් මේක එකට ගොනු වෙච්ච මහා නිකන් පැතිරිච්ච ගිනි රොදක් වගේ තමයි පේන්නේ ඈතට. කියනවා අද නම් වේදියක පර්වතයේ ගිනි ඇවිලිලා වගේ නෑ. අද නම් වේදියක පර්වතයේ ගින්නින් දැවෙනවා. අද නම් වේදියක පර්වතයේ ගින්නින් දිලිහි ගිය කලක් නොවේ. අද කුමක් නම් නිසා වේදියක පර්වතයත් අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමත් මෙතරම් අතිශයින් බබලනවද විස්මයෙන් ඇලලී ගොස් ඒගොල්ලන්ගේ සිරුරු වල ලෝමිය රෝමුද්ගමනය වුණා කියන පින්වත්නි. එච්චරට හිත වික්ෂිප්ත වුණා මේක සිද්ධිය දැකලා. කල්පනා කරලා බලන්න එතකොට කොච්චර තීව්‍ර ආලෝකයක් තිබිලා තියෙනවද? දසත පැතුරුණු දෙවියන්ගේ දේවානුභාවය. බලන්න පිනක ආශ්චර්ය පින්වත්නි. ශ්‍රකපු සීලේක ආශ්චර්ය. ඒ නිසා පින්වත් දී පුදාගෙන සිල් රකින්න. තිරුවම් වදින්න, පිරිත් කියන්න, බණ අහන්න. ධර්මයේ සිහි කරමින් නිරන්තරයෙන් උත්සාහ කරන මේ හිතේ පහන් සිතක් උපද්ද ගන්න. සක්දිවිඳු පංචසික ගාන්ධාර දුර්විපුත්‍රය අමතල කියනවා දරුව පංචසිකය ධාන වඩන ධානී ඇලුන මේ දැන් භාවනාවේ වැඩවසන තථාගතයන් වහන්සේලා වනායි මාවෙනි උදවිය විසින් දුකසේ ලැබෙන්න ඕන. දැන් ඔබට නම් බලන්න කල්පනා කරලා ටිකක්. සාමාන්‍ය යම් තැනකට ගියාට පස්සේ එතන එච්චර පිළිගැනීමක් නැත්තම් සැපසේ දින වෙන්නේ දුකසේද? ඔය පිළිගැනීමක් නැත්තම් දුකසේ ඉන්න වෙන්නේ. දැන් සක්දේවුන්ට තේරෙනවා දැන් මං ගියාට මේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න භාවනාව ඉන්න මම බලාගෙන ඔහේ ඉන්න ඕන. ඒ නිසා කතා සල්ලාපයකට සුදුසු අවස්ථාවක කිට්ටු වෙන්න තමයි දැන් සක්දේවුන් බැලුවේ. ඒ නිසා තමයි පංචසික දිව්‍ය පුත්‍රයා ඉස්සෙල්ලා යවුවේ ශාස්ත්‍රුන් වහන්සේ වගේ දෙයකට ඉස්සෙල්ලා යොමු කරවන්න. ඊට පස්සේ කතා බහට යොමු වුණාට පස්සේ සක්දේවුන් එතෙන්ට කිට්ටු වෙන්නේ. ඊට පස්සේ පංචසිකිනව පළමුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පහදවනවා නම් ඔබ විසින් පළමුව පහදන ලදු අපි අරහත් සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඉන්නම් කිව්වා. එසේ පින්වතුන් වහන්සේ කියලා පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා සක්දිවිඳුන්ට උත්තර දීලා පින්වත්නි බේලුව පණ්ඩුව වීණාව අරගෙන ඉන්දසාල ගුහාවට ගියා. එළඹිලා මෙපමණකින්ම බුදුරජාණන් වහන්සේ මට ඊතා දුරත් නොවනසේක ඊතා ළඟත් නොවනසේක මගේ කටහඬට අසනසේකයි කියලා දැන එකත් පසක දැන් ඔන්න හිටගෙන පංචසික ගාන්ධාර දිව්‍ය පුත්‍රේ බේලුව පණ්ඩුව වීණාව වාදනය කරන්න ගත්ත පින්වත්නි. මියුරු බුදු ගුණ, දහම් ගුණ, ඒ වගේම සංඝ ගුණ, ඒ වගේ මෙයාගේ ලෝකයේ තියෙන ඉතින් මේ කාමයේ ආශ්‍රිත නිස්ෘත දේවල් මූල කරගෙන ඒවත් වර්ණනා කරමින් බොහොම ලස්සන ගාථාවන් දැන් බේලුව පණ්ඩුව වීණාව වාදනය කරමින් දැන් භාග්‍යතුන් වහන්සේ දැන් ගයනවා. ලස්සන ගාථා කීපයක් මම ඔබට සිහිපත් කරන්නම් පින්වත්නි. මේ දැන් මේ කවුද මේ පංචසික දිව්‍ය පුත්‍රයා ආදරය කළා පින්වත්නි සූර්ය වච්චසාව කියන දිව්‍යාංගනාවකට. ගාන්ධර්ව රජෙක්ගේ දියණියක්. එතකොට දැන් මෙයා මේ ෂොක් එකනොත් පොඩ්ඩක් හිටියා. ඉඳලා දැන් මේකත් කල්පනා කරගෙන ඒ නිසා තමයි මෙයා මේ කවි පද ටික හදලා තියෙන්නේ. මේ දෙකම මුල් කරගෙන. සූර්ය වච්චසාවිනි කල්යාණීනි මට සිතෙහි ආනන්දය දනවන්නීය. යමෙකු නිසා ඔබ උපන්නේද ඔබගේ පියාණන් වූ තිම්බරුව නැමැති ගාන්ධර්ව රජුට පවා මම මදිමි. ඒ කියන්නේ සූර්ය වච්චසාවට තියෙන ආදරය නිසා තමන්ගේ තාත්තට වඳිනවා කියනවා. දහඩිය වැగిරෙන කෙනෙකුට සුළඟ ප්‍රියවන්නේ යම්සේද පිපාසිත කෙනෙකුට සිහිල් පැන් ප්‍රියවන්නේ යම්සේද රහතන් වහන්සේට ධර්මයේ ප්‍රියවන්නේ යම්සේද එසේම මාහට තී ප්‍රියවන්නේය. දැන් බලන්න එතකොට මේ ගත්ත උදාහරණ ටික මේ දහඩිය ගලන කෙනාට සුළඟ හරි ප්‍රියයි. සුළඟ ඩිංගක් හමනකොට ගත දැවතෙනකොට
පිපාසිත කෙනාට සිසිල් පැන් පොදක් දකිද්දිම හරි ප්‍රියයි. රහතන් වහන්සේලට මේ ධර්මය හරි ප්‍රියයි. ඒ වගේ තමයි කියනවා මට ඒ විදියටම තී ප්‍රිය වෙනවා කියලා සූර්ය වච්චසාවට කියනවා. මේ සූර්ය වච්චසා වෙනුවෙන් හදපු කවි ටිකක් පින්වත් නේ එතකොට. රෝගියෙකුට බෙහෙත් ප්‍රියවන්නේ යම්සේද කුසගෙන කෙනෙකුට බුදුන් ප්‍රියවන්නේ යම්සේද එලෙසින්ම මාහට තී ප්‍රියවන්නේය සූර්ය වච්චසාවට කියන්නේ. සොඳුරියේ ඇවිලෙන ගින්නක් ජලයෙන් නිවනසෙයින් මාව නිවා දමනු මැනව. ඒ කියන්නේ එකකින් කියවෙවද්ද ඔබේ ආදරෙත් මට ලබා දෙන්න. ග්‍රීස්පේන් ප්‍රීඩිත ඇත් රජෙකු නිලුම් රේණුවෙන් ගැවසීගත් සිහිල් ජලය ඇති පොකුණකට බැස ගන්නා ලෙසින් මම ඔබ වෙතට බැස ගනිමි. ඔබ කෙරෙහි සෙනෙහසින් යුතු වෙමි. මගේ සිත සෙනෙහසින් පෙරලී ගියේය. බිලිය ගිලගත් මත්ස්‍යයෙකුසේ ඒ කියන්නේ ඇමක් දැම්මට පස්සේ ඇම ගිලගත්තු මත්ස්‍යයෙකුසේ ඔබ කෙරෙහි වූ සෙනෙහස ඇතහැර ගන්නට නොහැකි වී සිටිමි මම. ස්වල්ප වූ දානයක් රහතන් වහන්සේ නමකට පූජා කළ විට ඒ විපාක අතිමහත් වන්නේ යම්සේද බොකුටු කෙස් ඇති ඔබ කෙරෙහි මා සිතෙහි පැවති ස්වල්ප වූ අදහස් දැන් නොඑක් අයුරින් අතම අතිමහත් වී ඇත. එනම් තිබිලා තියෙන බොකුටු කෙස් අටලෝ දහමින් කම්පා නොවන රහතන් වහන්සේලා උදෙසා මා විසින් කරන ලද යම් පිනක් ඇද්ද අනේ පිනෙන් මේ ඔබ මට ලැබේවා මේ කරන ප්‍රාර්ථනාව. මේ පොළොව තලයේ මා විසින් කරන ලද යම් පිනක් ඇද්ද සකල පිනෙන් ඔබ මට ලබා ගන්නට මේ පින හේතු වේවා මෙයා කරන ප්‍රාර්ථනා. සූර්ය වච්චසාවිනී මනා සිහියෙන් හා තැනට සුදුසු නුවණින් යුතු එකඟ සිත් ඇති ධාන වඩන අමෘතයේ සොයා ගිය මහා මුනිඳුන්නු ශාක්‍ය පුත්‍රයන් වහන්සේ සෙයින් මේ අපගේ මහ බෝසතාණන් වහන්සේ අමෘතයේ සොයාගෙන ගියේ යම්සේද මේ මොකද්ද කියන්නේ මේ මෙයා කියනවා මම ඔබ සොයා එන්නෙමි. ඒ මුනිදානෝ උතුම් සම්බෝධියට පත්ව යම්සේ සතුටු සේක්ද අනේ එසේම ඔබ ලැබුණොත් මං සතුටු වන්නෙමි. තවුතිසා දෙවියන්ට අධිපති වූ සක්දේව් රජානෝ අනේ මට වරයක් දෙන්න කිව්වොත් මම ඉල්ලන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි තී පතන්නේ කිව්වා. ඔබයි මම පතන්නේ. සොඳුරු නුවණැති බොහෝ කලකට පසු මලින් පිපී ගිය සාල වෘක්ෂයක් බඳු ඔබ වැනි ප්‍රජාවලදී තිඹරු ගාන්ධර ප්‍රියාවට මම නමදිමි. මේක තමයි පින්වත් දැන් ඔන්න බුදු ගුණ මිශ්‍ර වෙච්ච, දහම් ගුණ මිශ්‍ර වෙච්ච, සංඝ ගුණ මිශ්‍ර වුණු, කාමයේ මිශ්‍ර වුණු මේ දැන් මේ ගාථා ටිකක් පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේදී බේලුව පණ්ඩව වීණා වාදනය කරමින් කවුද මේ කියන්නේ? පංචසික දිවි පුත්‍රයා. බලන්න මෙතන භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ මෙසේනම් තවුතිසා දෙවියන් අතර කෙසේ යද්ද පින්වත්නි? තවුතිසා දෙවියන් අතර කෙසේ යද්ද? දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වෙලාවේ දැකපු සිද්ධි ටික විතරයි ඉතින් මෙතන තියෙන්නේ. මෙසේ පෙරට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යද මේ පංචසික දිව්‍ය පුත්‍රයට බයින්න ගියේ නෑ. පංචසිකේනේ ඔබගේ වීණාවේ තත්සර ගීහඬට හරි ලස්සනට ගැලපිලා යනවනේ. ගීහඬත් තත්සරට බොහොම ලස්සනට ගැලපිලා යනවා. පංචසිකේනේ ඔබගේ වීණා තත්සර ගීහඬ ඉක්මවා නොයයි. ගීහඬ තත්සර ඉක්මවා නොයයි. පංචසිකේනි බුදුගුණ සහිත, දහම් ගුණ සහිත, සංඝ ගුණ සහිත, රහත් ගුණ සහිත, කාමයේ සහිත මේ ගාථාව ඔබ මේ කවද්ද හැදුවේ කියලා ඇහුවා.
ඔන්න දැන් මේ කාව්‍ය ඉස්සර මේ එලි දක්වන්න හේතු විස්තර කරනවා. ස්වාමීන් සමයක බුදුරජාණන් වහන්සේ අභිසම්බෝධියට ලද මුල් කාලේ උරුවේ ජනපදයේ නීරංජනා නදී ගාන්තේ රජපාල නුගුරු සෙවණේ වැඩ වාසය කළා. ස්වාමීන් මේ සමයේ මම තිඹුරු ගාන්ධර රජුගේ දියණිය වන භද්‍රානම් වන සූර්ය වච්චසාවට මම බොහොම ආදරය කළා. නමුත් ඒ නැගණිය මේ මාතලී රතාචාර්යගේ සිකණ්ඩී නම් වූ ගාන්ධර්ව පුත්‍රයෙකුට ආදරය කළා. අනේ ඒ ශෝකේ දරා ගන්න බැරුව මං කෝ හිටියේ. ඉතින් ඒ ශෝකේ දරා ගන්න බැරුව මම ඉතින් කවියක් ලියුවා. කවියක් ලියලා දවසක් මේ භවන කර මේ තිඹරු ගාන්ධර්ව රජතුමාගේ භවන කරා ගිහිල්ලා, ඒ කියන්නේ සූර්ය වච්චසා ගෙදර ගාවට ගිහිල්ලා බේලුව පණ්ඩුව වීණාව අරගෙන මේ බුදු ගුණ සහිත, දහම් ගුණ සහිත, සංගුණ සහිත මේ කාමයේ සහිත ගාථාව වාදනය කළා කිව්වා. අනිදා මට කැමති වුණා ගොයි කි. ඉදා මට ආදරේ කුලා අනේ අද ඊට පස්සේ දැක් ගන්නත් නැති වුණා කිව්වා ඊට පස්සේ. මොන බලන්න දිව්‍ය ලෝකී පින් හබ. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ දිගාරිනවා මෙයා. ඊට පස්සේ පින්වත්නි දැන් අර මේ ගාථා ටික අර සූර්ය වච්චසා ඉස්සරහ කිව්වට පස්සේ මොකද උනේ? නිදුකානි මා විසින් භාග්‍යතුන් වහන්සේ අනේ මුණ ගැහිලා නැහැ. නමුත් තව්තිසා දෙවියන්ගේ සුධර්මා දිව්‍ය සභාවේ නටන්නා වූ මා විසින් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහලා තියෙනවා. ඉතින් ඔබගේ මේ ලස්සන බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නී ගුණ වලට මං හරි පැහැදුනා. කියලා මාත් එක්ක හිටියේ කිව්වා, කතා බස් කළා කිව්වා. ඊට පස්සේ අනේ මට ඒක දකින්නත් නැති වුණා කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් එතන කතාව ඉවර වෙදී සක්දේවනු දැනගත්ත දැන් හරි. දැන් පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේත් එක්ක දොඩමළු වෙමින් ඉන්නේ. දැන් මට යන්න සුදුසු කාලේ. භාග්‍යතුන් වහන්සේ පංචසික සමග පිළිසඳර කතාවේ යෙදලා සක්‍රදේවේන්ද්‍ර පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා ඇමතුවා. කරුව පංචසිකේනි. ස්වාමීනි සක්‍රදේවේන්ද්‍ර දෙවියන් දිව්‍ය අමාත්‍යවරුන් හා පරිවාර දෙව් පිරිස සමග බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන් සිරසින් වඳිමි යනුවේ මාගේ වචනේ භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කරන්න කිව්වා. ඒත් බලන්න මේ සමහර සිතට කතා කරන්න පුළුවන් මොකක් හරි පිළිවෙලක් තියෙනවා පින්වත්නි, මොකක් හරි ස්වභාවයක්. සමහර මේ සිතට තමයි කතා කරන්නේ. ඈතින් නිසක් දෙවිඳු හිටි. එසේ පින්වතුන් වහන්සේ කියලා පංචසික ගාන්ධර දිව්‍ය පුත්‍රයා. දැන් බලන්න මේ sannivedanaye හරි සුන්දරයි පින්වත්නි. ඒ කලබල නැති, නිකම් මේ වියවුල් නැති, බොහොම ලස්සන වැදගත් විදියට මේ කතා සල්ලාපට එළවෙන විදිය හරි ආශ්චර්යයි පින්වත්නි. දැන් මොකද වුනේ? ඊට පස්සේ කියනවා සක්‍රදේවේන්ද්‍ර තෙමේ දිව්‍ය අමාත්‍යවරුන් හා පරිවාර දෙව් පිරිස් සමග බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන් සිරසින් වඳිමි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා පින්වත්නි. පංචසිකේනි මෙසේ දිව්‍ය අමාත්‍යවරුන් සහිත පරිවාර දෙව් පිරිස් සහිත සක්‍රදේවේන්ද්‍රයෝ සුවපත් වේවා. දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධර්යෝ මෙන්ම යම් මේ අන්‍යෝ බොහෝ සත්වයෝ වෙද්ද ඒ කවුරුත් සැප කැමැත්තේයෝය. තථාගතයන් වහන්සේලා මෙබඳු මහේශාක්‍යෝ දෙවිවරුන් මේ අයුරින් සතුටින් පිළිගනිති කියලා හරි ආශ්චර්යයි. සියල්ල දන්නා, සියල්ල දකිනා දහම් රජු පින්වත්නි. සක්දිවිඳු මංගාවට ඉස්සෙල්ලා ආවේ නේ. ඒව හරියන්නේ ඒ කතා නෑ පින්වත්නි. ඒ කතා නෑ, හරි ආශ්චර්යයි. සක්දිවිඳු පංචසිකාරා පණිවිඩේව ශාස්ත්‍රඥාන්ස බොහොම සතුටින් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ විසින් සෙත්පතා පිළිගන්නා ලද පින්වත්නි සක්දිවිඳු ඉන්දසාල ගුහාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කළා. තව්තිසා වැසි දෙවියෝ ඉන්දසාල ගුහාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළා. එකත් පසක දැන් හිටගත්තා. පංචසික ගාන්ධර දිව්‍ය පුත්‍රයත් ඉන්දසාල ගුහාවට පිවිස බුදුරජාණන් වහන්සේ සකසා ඒ වෙනකන් එලිපත් හිටියේ. වන්දනා කළා හිටගත්තා.
ඒ වෙලාවේ පින්වත් දෙවියන්ගේ දේවානුභාවයෙන් සමබිම රහිත ඉන්දසාල ගුහාව කියන්නේ වලගොඩලි වගේ තිබ්බ ඉන්දසාල ගලක්නේ. එතකොට වලගොඩලි හිතව තිබ්බ පින්වත්නි අර වැඩි ඉඩක් තිබුණේ නැහැ. පුදුමයි පින්වත්නි. දෙවිවරුන්ගේ දේවානුභාවය නම් අර ගුහාව සමතලා වුණා. බලන්න මේ පිණී ආශ්චර්යය. පිණී ආශ්චර්යය. වැඩි ඉඩකඩ නොවූ ගුහාව බොහෝ ඉඩකඩ බවට පත් වුණා. ඇයි? ඇයි පින්වත්නි මේ වාසව කියන නමක් තියෙනවනේ. සෑහින්න මේ ගෙවල් දොරවල් දන් දීලා තියෙනවනේ. බලන්න මේ පින විසින් සිදුවෙන ආශ්චර්යය. දැන් අපි නම් මේක මසුරු කමින් ගැට ගහගෙනම දඟලනවනේ. ගැට ගහගෙනම දඟලනවා නැති වෙයි කියලා. සක්දේවිඳු කියලා කියන්නේ බොහෝ මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දීපු කෙනෙක්. බාහන මේ බුද්ධ ශාසනයක හිනම් අපිට මේ විහාරාරාම ටිකක් කරලා දී ගන්න තියෙනවා නම් ඊටම පූජා කර ගන්න තියෙනවා නම් පින්වත්නි සසර පුරාම ඒ පිනෙන් තමයි ආරක්ෂා කරන්නේ. අපි කරන්නේ කොහොමද? හැමතිස්සෙම මේ ගැට ගහ ගන්න නේ දඟලන්නේ. හැමතිස්සෙම එකතු කරගන්න. හරි ආශ්චර්යයි. සක්දෙවිඳුන්ගේ මේ මහා පුණ්‍යානුභාවය ඵලය. ඉතින් සක්දෙවිඳුන්ට එකතු වෙන්නේ යම් ප්‍රමාණික පින්වන්ත පිරිසක් නේ පින්වත්නි. ඒතර මොකද උනේ? අර විසම භූමිය සම වුණා. ඉඩ නැති ගුහාව බොහෝ ඉඩකඩ සහිත බවට පත් වුණා. ගුහාවේ අන්ධකාරය පින්වත්නි නොපෙනී ගියා. මහා අන්ධකාරයක් තිබුණේ නොපෙනී ගියා. ආලෝකයක් පහළ වුණා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු ඇමතුවා මේ ආයුෂ්මත් කෝෂියන්ගේ ආශ්චර්යය, මේ ආයුෂ්මත් කෝෂියන්ගේ අద్භූතයින මෙතරම් බොහෝ වැඩ ඇති, මෙතරම් බොහෝ කටයුතු ඇතුව සිට මෙහි පැමිණියා නෙව. අනේ ස්වාමීනි මම බොහෝ කලක් ඉඳන් ශාස්ත්‍රුන් වහන්සේ බෑ දකින්න කැමැත්තෙන් හිටියේ. ස්වාමීනි තවතිසා දෙවියන්ගේ නොඑක් වැඩ කටයුතු හේතුවෙන් බුදුරජාණන් වහන්සේ බෑ දකින්න මට එන්න බැරි වුණා. ස්වාමීනි එක් සමයක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සරලාගාර ගඳකිරියේ වැඩ සිටියා. ස්වාමීනි කල්ලි මම භාග්‍යතුන් වහන්සේ බෑ දකින්න සවැත් නුවරට ගියා. අනේ ඒ වෙලාවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමාධියකින් වැඩ සිටියේ. වෛශ්‍රවණ දේව මහරජුගේ බුඤ්ජති නම් පද පාරිචාරිකාව කියන්නේ අන්තපුරේ කවුරු කෙනෙක්. කවුද වෛශ්‍රවණ දේව මහරජුගේ? දොහොත් මුදුන් දීගෙන වැදගෙන බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ හිටියා. බලන්න මේ හරි ආශ්චර්ය දිව්‍ය ලෝකයේ දෙවියන් මේ තෙරුවන් විශේෂ කොච්චර සත්කාර සම්මාන දක්වනවද කියලා පින්වත්. එකල්ලි ස්වාමීනි මම බුඤ්ජතිට මෙහිම කො නැගණියනි. මේ සක්‍ර දේවේන්ද්‍ර තෙමේ අමාත්‍ය දෙවරු සහිත පිරිවර දෙව් පිරිස සහිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය සිරසින් වදිනවා කියලා. ඔබ මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කරන්නකෝ සමාධිය නැගිටට පස්සේ. ඊට පස්සේ මං එහෙම කිව්වට පස්සේ කිව්වේකෝ නිදුකානේ බුදුරජාණන් වහන්සේ දැන් බැහැ දකින්න දැන් නම් කාලේ නෙවෙයි මේ වෙලාවේ භාගතුන් වහන්සේ සමාධියකින් වැඩ ඉන්නේ. එහෙනම් නැගිනින සමාධිය නැගිටිට පස්සේ මේ කටයුත්ත කරන්න කිව්වා. හොඳයි කිව්වා. ස්වාමීනි කිව්වේ නැගණිය මා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළාද කියලා ඇහුවා. භාගතුන් වහන්සේගේ ගේ වචනේ සිහි කරනවද කියලා ඇහුවා. දේවේන්ද්‍රයනි ඒ නැගණිය මාහට සකසා වන්දනා කළා කිව්වා. මම මේ නැගණියගේ වචනේ සිහි කරනවා කිව්වා. එනමුදු ආයෂ්පතුන්ගේ රතේ නිම්වල්ලු හඬත් සමගම මම සමාධියෙන් නැගිට්ටා කිව්වා ඒ වෙලාවේ. සමාධියෙන් නැගිට්ටා කිව්වා. හරි පුදුමයි පින්වත්නි මේ දෙවිවරුන්ගේ තියෙන මේ සත්පුරුෂ මේ අදහස් ගති හරි විශ්මිතයි පින්වත්නි. ස්වාමීනි අපට කලින් තවතිසාවේ උපන් යම් මේ දෙවිවරු වෙද්ද මා විසින් මේ කරුණ ඔවුන් විසින් අහලා තියෙනවා කිව්වා. මොකද්ද? ඔවුන් විසින් පිළිඅරගෙන තියෙනවා නම් යම් කලික තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙද්ද එකලට දෙව්ලොව පිරී යති අසුරලොව පිරිහී යන්නා කියලා ස්වාමීනි මේ කරුණ මම දැන් මගේ ඇස් දෙකෙන්ම දකිනවා කිව්වා. මම මේක මුලින් අහලා තිබුණා කිව්වා. ඊතරම් විශ්වාස කළෙත් නෑ කිව්වා. නමුත් මම මේක දැන් ඇස් දෙකෙන්ම දකිනවා කිව්වා ස්වාමීනි යම් කලයක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්ද අනේ ස්වාමීනි එකලට දෙව්ලොව පිරලා යනවා කිව්වා. ඒ කියන්නේ නම් ඒ කාලේ වෙනකොට මොකද වෙන්නේ?
දිව්‍ය ලෝකේ පිරී යනවා සක්දෙවිඳුම දැකලා තියෙනවා. ඇයි මේ මනුස්ස ලෝකේ ඉඳලා සමහර මාර්ගඵලලාභී සමහර අය තෙරුවන් ගැන හිත පහදවාගෙන දම්පැන් පුදමින් සිල් රැක්ගෙන උදාාර ජීවිතයක් ගත කරලා දෙව්ලෝ පිරී යමින් පවතිනවා. අසුර ලෝකෙ මොකද වෙන්නේ? පිරී යනවා. එන ඒකෙන් අදහස් වෙනවා මේ සම්බුද්ධ ශාසනය බබල නැති කාලේ සම්බුද්ධ ශාසනයකට හිත පහදින්න නැති කාලවල මිනිස්සු වැඩිපුර කොහෙද යන්නේ? කොහෙද යන්නේ පින්වත්නි? අසුර ලෝකේ. මේක හරි පැහැදිලි ලස්සන වචනයක් මෙතන. ඒක ගොඩාක් දෙනෙක්ගේ හිත සකස් වෙනවා අසුර ලෝකෙට. අපි කතා කළේ දේශනාවලින් අසුර ගති සම්බන්ධව. ඔබට මතක ඇති. හැමතිස්සෙම හිංසන අදහසෙන් සතුටු වෙන, තව කෙනෙක් පීඩාවට පත් කරන්න පල්ලි අරගෙන එකට එක්කලා වංචාව මෙන්න මේ වගේ සතුටු වෙන කෙනාට පින්වත්නි ඊළඟ ගතිය ඉතින් දෙවියන් අතර නෙවෙයි. බලන්න මේ වංචනික ගති අතහරින බුද්ධ ශාසනයකට ආපු කෙනා. සටකපටි ගති අතහරින බුද්ධ ශාසනයකට ආපු කෙනා. ඒ වගේම තමයි දැඩි ගති අතහරින බුද්ධ ශාසනයකට ඇවිල්ලා. හිංසාව අතහරිනවා බුද්ධ ශාසනයකට ඇවිල්ලා. පලි ගැනීම අතහරිනවා බුද්ධ ශාසනයකට ඇවිල්ලා. දිව්‍යත්වයට ජීවිත සකස් වෙනවා. දිව්‍යත්වයට ජීවිත සකස් වෙන හැටි පින්වත්නි. කියනවා ස්වාමීනි මෙහිදී කපිලවස්තුවේ ගෝපිකා නමින් ශාක්‍ය දිනියක් හිටියා. තව ලස්සන සිද්ධියක් කියන දිව්‍ය ලෝකෙ සිද්ධ වෙච්ච. ඕ බුදුරජුන් කෙරෙහි පැහැදී හිටියා. උපාසිකාව ශාක්‍ය දිනියක්. ධර්මයේ කෙරෙහි ස්වාමීනි පැහැදී හිටියා. සංඝයා කෙරෙහි ස්වාමීනි පැහැදී හිටියා. සිල් පිරුවා. ඕ ස්ත්‍රී භවයේ ඇල්ම දුරු කරලා පුරුෂ භව වඩා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාද දිව්‍ය ලෝකේ ස්වාමීනි ඉපදුනා. හොඳට මතක සිද්ධියක් ඇතුළේ. මොකද ඒකට හේතුව තව්තිසා දෙවියන් අතර ඉපිද මේ සක්දෙවිඳුන්ගේ පුත්‍ර රත්නයක් විදිහට තමයි ඉපදලා තියෙන්නේ පින්වත්නි. දැන් බලන්න මනුස්ස ලෝකේ හිටපු උපාසිකාවක්, ස්ත්‍රියක්. හොඳට සිල් පුරලා. හොඳට තෙරුවන් ගැන පැහැදීම දිනු කරගෙන. ගෞරවය හදාගෙන. හැබැයි මේ ස්ත්‍රී බවට ඇල්ම නැති කරගෙන කලකිරිලා නොඇල්ම ඇති කරගෙන පුරුෂ බව වඩලා තියෙනවා. වඩලා මොකද වෙලා තියෙන්නේ? ගෝපක දිව්‍ය පුත්‍රයා නමින් ඉපදිලා තියෙනවා. කුමක් නමින්ද? ගෝපක දිව්‍ය පුත්‍රයා. ස්වාමිනී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පිරු අන්‍ය වූ භික්ෂූන් තිදෙනෙක්ද හීන වූ ගාන්ධර්වයන් අතර ඉපදුනා. ඕ පංචකාම ගුණයන් හා එක්වමින් ඒවායේ සතුටුවෙන් ඒවා පිරිවරා වාසය කරනවා. අපට වත් කිරීමට අපට උපස්ථාන කිරීමට පැවෙන. බලන්න මේ බුද්ධ ශාසනයක පැවිදිලා හිටපු අයට වැරදුනා. අර ශාක්‍ය උපාසිකාව ඊට වඩා දියුණුවක් ඇති කරගත්තා. අපට වත් කිරීමට අපට උවටන් කිරීමට හා ඔවුන්ට ගෝපක නම් දිව්‍ය පුත්‍රයා මෙසේ ඊට පස්සේ චෝදනා කළා කියනවා. ඕන දවසක් මොකක්ද උනේ? දැන් ගෝපක කවුද කියන්නේ? ගෝපක කියලා කියන්නේ ශාක්‍ය දියණියක්. දැන් කවුරු වෙලාද ඉපදලා තියෙන්නේ? මේ සක්දෙවිඳුගේ පුත්‍රයෙක් විදියට ඉපදලා තියෙන්නේ. මනුස්ස ලෝකේ දැන් පැවිදිලා හිටපු සංඝයා වහන්සේලා 3 නමකට උපස්ථාන කරලා තියෙන්නේ මේ ශාක්‍ය දියණිය උපාසිකාව. ඒ දැන් සක්දෙවිඳුගේ පුතෙක් කියලා අර උපස්ථාන ලැබුව හාමුදුරුවෝ ගාන්ධර්ව කුලේ හීන කුලේ නැටුම් ගැයුම් වාදනය කරන කුලේ ඉපදලා තියෙනවා. දැන් මේක දවසක් දැන් සක්දෙවිඳු සහිත දෙව් පිරිවර සතුටු කරන්න උපස්ථාන කරන්න දැන් මේ කට්ටිය ආවා. ආවට පස්සේ මොකද උනේ? ගෝපක දිව්‍ය පුත්‍රයා හඳුනාගත්ත එකපාරට. අයියෝ මම මේ උපස්ථාන කරපු හාමුදුරු ටික නේද කියලා. නිදුකාණනි ඔබේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇසුවේ කොයි පැත්තට මූණ හරවගෙනද කියලා ඇහුවා.
මම ස්ත්‍රියක් වෙලා ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා, ධර්මයේ කෙරෙහි පැහැදිලා, සංඝයා කෙරෙහි පැහැදිලා, සිල් පිරිපුන් කර කර ස්ත්‍රී බවට ඇති ඇල්ම අතහැර පුරුෂ බව වඩලා කය බිඳී මරණින් මතු සුගත සංඛ්‍යා දෙව්ලොවට ආවා. තව්තිසා දෙවියන් අතර ඉපිද සක්දෙවිඳුගේ පුත්‍රස්ථානය මන් ලැබුවා. මෙහිදී මාව දන්නේ ගෝපක දිව්‍ය පුත්‍රයා කියලායි කිව්වා. නින්දුකානි ඔබ වනාහි බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදි වෙලත් පිළිවෙත් පුරලත් අහෝ හීන වූ ගාන්ධර්වයන් අතර උපන්න නොවේ. ගරහන්න ගත්තා කියනවා. බවත්නි අපි එකට සිටියම් කෙනෙක් හීන වූ ගාන්ධර්වයන් අතර උපදින දකින්නකට ඒ කාන්තෙන් නොදැක්ක යුතු දෙයක් මම මේ දැක්කේ. දැන් ගරහනවා. ස්වාමිනී ගෝපක දෙව්පිතු විසින් මෙසේ චෝදනා කරන ලබන ඔවුන් තිදෙනා අතුරින් දෙවිවරු දෙදෙනෙක් හරි ආශ්චර්යයි. එතනම සිහිය පුදුනා කියනවා පින්වත්. ඔන්න පැවිදිලා හිටපෙකේ chance එක පින්වත්. ඒ ගෙවල් දොරවල් අතහැරලා යාන වාහන අතහැරලා මිල මුදල් අතහැරලා මහ පොළොව අතහැරලා ඉන්න පුරුදු නැහනේ. කාලයක් එහෙම ඉන්න පුරුදු වෙච්ච කෙනාට පින්වත්නි ඒ වගේ සමහර අයට සංවේගීටපත් වෙනකොට ධර්ම සංවේගී ඉදිරියේදී නැගිටින්න පුළුවන් වේගෙ. නැගිටින්න පුළුවන්. මේ මහ පොළොව අතහැර ගන්න පුරුදු වෙන එකේ තියෙන වටිනාකම. ගෙවල් දොරවල් යාන වාහන මසුරු මල දුරුකර සිටින් අතහැරලා ඉන්න පුළුවන් කියන වටිනාකම. ඇයි? සංවේගීටපත් වෙනකොටම අලු ගසා දාලා නැගිටිනවා. අලු ගසා දාලා නැගිටින්න පුළුවන්. බොහෝ අයට ওই හැකියාව නැහැ පින්වත්නි. තග්ගාල නැගී සිටීමේ හැකියාව නැහැ. කියනවා ස්වාමීනි මේ ඒ ගෝපක දෙව්පිතු විසින් මෙසේ චෝදනා කරනදී අර තිදෙනාතෙන් දෙවිවරු දෙදෙනෙක් සිහිය උපදවාගෙන නිවන් මඟ වඩා ඒන් චුතව බ්‍රහ්ම ලෝකෙ පුදුනා කියන මේ මොහොතේම දෙන්නෙක් එක දෙවියෙක් සිහිය උපද්ද ගන්න බැරුණා කියනවා. සිහිය උපද්ද ගන්න බැරුණා කියන පින්වත්නි. බලන්න මේ බුද්ධ ශාසනයක පැවිදි බව කොතරම් ආශ්චර්යද පින්වත්නි. ඊට පස්සේ ලස්සන ගාථා ටිකක් තියෙනවා පින්වත්නි. මගේ නම ගෝපිකා සදහම් මැස් ඇති බුදුරජාණන් වහන්සේ උපාසිකාවක්. බුදුරජුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි බලවත් පැහැදීමේ යුතුව සංඝයාටද පැහැදුණු සිතින් යුතුව උපස්ථාන කළා. ඒ බුදුරජුන්ගේ ධර්මයේ ඇති සොඳුරු බව නිසාම සක්දෙවිඳුන්ගේ මහානුභාව දිව්‍ය පුත්‍රයෙක් වුණා. මහා තේජසින් යුතුව තව්තිසාවේ ඉපිද සිටින මා මෙහිදී ගෝපක නමින් දනිමි. පෙර දෙක දීපු භික්ෂුන් වහන්සේලා හීනු ගාන්ධර්වයන් අතර ඉපිද සිටිනු මම දුටුවෙමි. ඕ ගෞතම ශ්‍රාවකයෝ සිටියාහුය. යම්මි අපි කලින් මිනිස් ලෝ සිටියේදී අපගේ නිවසේදී පාදෝවණය කිරීම ආදී සංග්‍රහ කොට ආහාර පාන ආදීන් උපස්ථාන කළෙමි. මේ බවත් කොයි අත බලාගෙන බුදුරජුන්ගේ ධර්මයේ පිළිගත්තාහුද? සදහම් මැස් ඇති බුදුරජුන් විසින් අවබෝධ කොට මැනවින් වදාරන ලද ධර්මයේ තම තමන් විසින් වින්වින් වශයෙන් දත යුත්තේය. මමත් ඔබ මෙන්ම මනුලොව සිට ඔබම ඇසුරු කොට ආර්යයන් වහන්සේලාගේ සුභාසිත ධර්මය අසා තව්තිසාවේ මම ඉපදුනා. මහත් තේජස් ඇතිව මහානුභාව ඇතුව සක්දෙවිඳුන්ගේ පුත්‍රස්ථානයේ මං ඉපදුනා. ඔබ වනාහි ශ්‍රේෂ්ඨ උතුමන් ඇතුළු කරමින් සිට අනුත්තර වූ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිර හීන වූ ගාන්ධර්ව කයි උපන්නා නොවේ. භවතුන්ගේ හීන වූ භවයේ උප්පත්තියේ ඒ උතුම් බඹසරට නොගැලපෙන දෙයක්. එකට සිටි අය හීනු ගාන්ධර්ව කයි ඉපද සිටු දැකීම ඒකාන්තයෙන් නොදැකිය යුත්තක්. බවත්තු ගාන්ධර්ව කයි ඉපිද දෙවියන්ට වත් කරන්නට පැමිණියුද
ගෙයි වාසය කළ මගේ පැවිදි උතුම් බඹසර හැසිරුණු ඔබගේ විශේෂත්වය කුමක්දයි මම සංවේගයටපත් කළා කියන. ස්ත්‍රියක්ව සිටීම මාද පුරුෂයෙකු දෙවිව දිව්‍ය වූ කාමයන්හි යුතු වී සිටිමි. ගෞතම ශ්‍රාවකයෙකු ගෝපක විසින් චෝදනා කරන ලදුව ඒ අය සංවේගයටපත් වුණා කියනවා. ඒ දෙවියන්ගෙන් දෙදෙනෙක් දැන්වත් අපි උත්සාහ කරමු කියලා ගෞතම ශාසනයේ සිහිකොට වීරිය පටන් ගත්තා කියන. බලන්න පින්වත් මේ කල්යාණ මිත්‍ර ඇසුරක තියෙන වටිනාකම, සත්පුරුෂ ඇසුරට තියෙන වටිනාකම. ඒ නිසා පින්වත් මේ ජීවිතයේ අපට මේ සත්පුරුෂ ඇසුරක් තුල ඇලී වාසය කරන්නේ නැත්නම් ඒකත් භාග්‍යයක් පින්වත්නි. මොකද සසරට පුරුද්ද යනවා ඊට පස්සේ. හැමතිස්සෙම අසත්පුරුෂ ඇසුරෙන් බැහැර වෙන්න, සත්පුරුෂ ඇසුරම සොයන්න මේ ජීවිතයේ සත්පුරුෂ ඇසුරක් තුල ඇලී ඉන්න එක වටිනවා. මොකද ඒ ස්වභාවය මේ ජීවිතේ නැත්තම් කල්පනා කරලා බලන්න සසරෙත් අපි සත්පුරුෂ ඇසුරට කැමති අය උදවිය වෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ අපි පුංචි දේවල් නිසා අපි ආස කරන්නේ අසත්පුරුෂ ඇසුරට. අසත්පුරුෂ ඇසුරට එකතු වුණාට පස්සේ අපිට ලැබෙන්නේ කොහොමද? අසත් ධර්මයේ. ඒතර මොකද වෙන්නේ? පින්වත් එතකොට අපි එකතු වෙලා සසර පුරාත් අපි එකතු වෙලා යන්නේ අසත්පුරුෂ ඇසුරට. සසර පුරාත් එකතු වෙන්නේ අසත් ධර්මයට ආස කරනවා. ඊට පස්සේ දේශනා කළා ඔව් මේ දෙව්ලොවදීම කාමයන්ගේ ඇල්ම දුරුකරට කාමයන්ගේ දුර්විපාක දැක්කා කියනවා. දුරලීමට දුෂ්කර වූ මාර බන්ධනය වන කාමයන් කෙරෙහි ඇති බැඳීම දුරු කළ දැම්මා කියනවා. යදම් බිඳගෙන යන හස්ති රාජෙක් වගේ තව්තිසා දෙවියන් ඉක්මවා ගියා කියනවා. අර ඒ මොහොතේ ගත්ත බලවත් වීරියට පින්වත්නි. ඉන්ද්‍ර දෙවියන් සහිත ප්‍රජාපති සහිත සුධර්මා දිව්‍ය සභාවේ රැස් වූ සියලු දෙවියෝ විස්මයටපත් වුණා කියනවා. ඇයි? තමන්ව සතුටු කර තමන්ට උපස්ථාන කර තමන්ගේ සේවකයෝ වගේ හිටපු චරිත දෙකක් මේ සුළු මොහොතෙන් ඒ සියල්ල සිඳ බිඳ දාගෙන තමන්ටත් වඩා ඉහළ තැන ගිහිලා උපදිනව දකින්නකොට විස්මයටපත් වුණා. මේ මොකද්ද මේ කියලා. ඔහු රැස් වී සිටියේදී වීර වූ දෙවිවරු දෙදෙනා කාමයෙන් තොර බවට පත් කරමින් අනිත් දෙවිවරු ඉක්මවා ගියා. දෙව් පිරිස් මැද දෙවියන් අභිභාගී වුන් දෙක සක්දෙවිඳු මහා සංඝයකටපත් වුණා. මේ මටත් වඩා දැන් මගේ මේ සේවකයෝ වගේ හිටපු කට්ටිය දැන් මේ සුළු මොහොතේ මටත් වඩා මාව ඉක්මවා ගිහිල්ලා බලවත් චරිත බවට පත් වුණා නෙමෙද? බලවත් දෙවිවරු බවට පත් වුණා නෙමෙද කියලා සක්දෙවිඳු සංවේගයටපත් වුණා. ඒ ෂොක් එක තමයි බුදුරජාණන් වහන්සේ බහැ දකින්නේ හේතුවක් බවට පත් වුණේ. ඊට පස්සේ මොහුවනායි හීනු ගාන්ධර්ව ලෝකී පිද තව්තිසා දෙවියන් ඉක්මවා ගියා වූයි හටගත් සංවේගයෙන් යුතුව සක්දෙවිඳුන් පවසන වචනේ නුවණින් සලකා ගෝපක දිව්‍ය පුත්‍රයා සක්දෙවිඳුට මෙසේ පැවසුවා කියනවා. ඊට පස්සේ මොකද උනේ? දැන් සක්දෙවිඳු විශ්මයටපත් වෙලා මේ ඉන්නෝ දැකලා මේ මොකද්ද මේ අපිට උනේ කියලා ඒකත් අහලා ගෝපක දිව්‍ය පුත්‍රයා මේකට උත්තර බඳින්න ගත්තා. මොකද්ද කිව්වේ? ජනේන්ද්‍රයාණෙනි. මිනිස් ලොව අප බුදුරජාණන් වහන්සේ වැඩ සිටිති. කාමයන් අභිභාගී උන්වහන්සේ ශාක්‍යවරුන්ගේ මුනීන්ද්‍රයන් වහන්සේයි ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ මොහු සිහියෙන් තොරව සිටි කල්හි මා විසින් චෝදනා කළා දැන් සිහිය ඉපදුනා. ඒ ශ්‍රාවක පුතුන් තිදෙනාගෙන් එක්කයි හීනු ගාන්ධර්ව කයට පැමිණ මෙහිදීම රැඳී ගියේය. උතුම් නිවන් මාගේ හැසිර ගිය දෙදෙනෙක් සමාධිවත් සිත් ඇතිම අනිත් දෙවියන් යටකොට දැමුවා. බලන කාලයක් අර ගෙවල් දොරවල් යාන වාහන අතහැරලා හිටපෙක තියෙන වටිනාකම මොකක්ද උනේ? සංවේගයට පත් කරනකොට ඉක්මනින්ම අතහැරීමේ හැකියාව තිබ්බා. සියලු දෙවියන් ඉක්මවා ගිය බඹුන් බවට පත් වුණා පින්ව. ඒ ශ්‍රාවක පුතුන් තිදෙනාගෙන් එක්කයි හීනු ගාන්ධර්ව කායටම පැමිණ මෙහිදීම රැඳී ගියේය. අනිත් දෙවිවරු දෙවියන් ඉක්මවා ගියේය. මේ බුදුසසුනේ දහම් පැවසීම මේ අයුරේ කිව්වා.
ධර්මයේ ගුණ කියන්න ගත්ත ඊට පස්සේ. මේ ධර්මයේ ආශ්චර්යයක් සක්දිවිඳුනි කිව්වා. මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යයක් මේ තියෙන්නේ. එහි කිසි ශ්‍රාවකෙක් මෙසේ මෙය කෙසේ වෙයිදයි සැක නොකරයි සසර සැඩපහර තරණය කළ සැක සංකා සිඳින ලද ජනේන්ද්‍ර වූ සියල්ල දිනාගත් බුදුරජාණන් වහන්සේට අපි নমස්කාර කරනවා කියලා ඒ වෙලාවේ ගෝපක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට নমස්කාර කළා. ඊර්ෂ්‍යාකම් කර කර හිටියේ නෑ පින්වත්නි. මටත් වඩා අපි ඉහළට ගියා නෙවෙද හරකද මේකද කිය. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මීය ආශ්චර්ය සිහි කළා. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය සිහි කළා. ඒ කාලයක් මේ ගිහි ජීවිතය අතහැරලා දාලා ශාස්ත්‍රුන් වහන්සේ දීපු දාගෙන සීලේ පහ පිළිහිట్లా හිටපු උත්මයෝ තමයි සංවේගයට පත් කරනකොට අතහැරලා දාලා දිව්‍ය කාමයන් ඉක්මවා බඹලෝ ඉපදුනා ගිහිල්ලා. බහන්තකොට මේ බ්‍රහ්මත්වයට පත් වෙනවා අත්තරීමේ හැකියාව බලවත් නම්. රාජ්‍යය ගත්තොත් මේ අත්තරීමේ හැකියාව හරි අඩුයි පින්වත් අපිට. අත්තරීමේ හැකියාව අඩුයි. ආය හිත පිහිටන්නේ ලාමක දේවල් තුලමයි අද වගේ යුගයක. හරි ආශ්චර්ය මේ ධර්මයේ විසින් මේ එතකොට මේ ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියද්දි හිතේ ඇති කරගත්තු පහන් බව ප්‍රඥාව ඒ වෙලාවේ උපකාර කළා. ඒකයි මේ ගෝපක දිව්‍ය පුත්‍රය ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම කිව්වා. බලන්න මේ ධර්ම දානයක ආශ්චර්ය පින්වත්. එතකොට කාලයක් ධර්මයේ කියලා කාලයක් බණහා හිටපු උත්තමයෝ සංවේගීට පත් වෙද්දී පින්වත් හරි වේගින් වීරිය ඇති කරගන්න වාග්ය උදා වුණා. ඒ නිසා අපිට මේ ජීවිතේ තෙරුවන්ට දීපු දාගෙන සීලේ පිහිටා හොඳට ධර්මයේ සිහි කර කර ධර්මයේ කියවමින් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කර කර හිත් පහන් කර ඉන්න පුළුවන් නම් ඒ ගුණය ඔබව කවදා හරි දවසක විශේෂගාමී කරවයි. ධර්මයට ද්වේෂ කරන කෙනෙක් වෙන්න එපා. ධර්මයේ කියන අයට ද්වේෂ කරන කෙනෙක් වෙන්න එපා. ඒ ධර්මයෙන් ඔබ හිත පහන් සිතක් උපදව ගන්න මහන්සි ගන්න. මේ ධර්මයේ ආශ්චර්ය තේරුම් ගන්න මහන්සි ගන්න. කියන කරුණේ අර්ථය හිතේ උපදවාගෙන ඒයින් පහන් සිතක් උපදව ගන්න මහන්සි ගන්න. මොකද අද යුගයේ වැඩිපුර තියෙන පින්වත්නි ධර්මය අහලා අපිට බැන්න ආන මට තමයි කිව්වේ අපිට තමයි කිව්වේ අරයට තමයි කිව්වේ මෙයාට තමයි කිව්වේ කියලා තම තමන් අයෝනිසෝ මනසිකාරය දෙන්න පටන් ගත්තොත් පින්වත්නි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා අරයට කිව්වා මෙයාට කිව්වා මට කිව්වා කියලා හිතා ඉන්නේ නැතුව මේ කිව්වේ සත්‍යයක්ද අසත්‍යයක්ද ධර්මයක්ද අධර්මයක්ද කියලා අපි සිහි කරන්න මහන්සි වුණොත් අඩුගානේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදීවත් අපට ධර්මයේ ගැන පහන් සිත උපදවගෙන ඉන්න එක තමන්ට උපකාර කරાવી. මොකද නැත්තම් ඒ මේ දුර්ලභ දේ තමන්ට නැති වෙලා යනවා. අපි කෙනෙක්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන් පින්වත්නි. දැන් බලන්න මේ සක්දිවිඳු කියන්නේ ඉතින් මේ කාම ලෝකේ ඉඳගෙන එතකොට කොච්චර කාම දිව්‍ය සම්පත් අනුභව කර ඉන්න කෙනාද දැන් මේ ධර්මයට ආස කළේ. ධර්මයට ආස කළේ. සත්‍යයට ආස කරන්න ඕන අපි. සත්‍යයට වෛර කරන්න හොඳ නැහැ. අපේ අඩුපාඩු තියෙන එක වෙනම කතාවක්. අපේ අඩුපාඩු අල්ලගෙන ධර්මයට නිඳා කරන්න ගියොත් එහෙම වෛර කරන්න ගියොත් එහෙම Tamanට කිසි අයහපතක් වෙයිද පින්වත්නි? සක්දිවිඳු කියනවා යම් ධර්මයක් මෙහිදීම දැන අනේ ඔවුන් විශේෂගාමී වුණාද ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් බ්‍රහ්ම පුරෝහිතටම ගියා කිව්වා. බ්‍රහ්ම පුරෝහිතයට ගියා කියනවා. අනේ නිදුකාණනි ඔවුන් ලත්තේ දහම ලබනු පිණිස අනේ මං ආවේ කිව්වා. දැක්ක නේද? දිව්‍යත්වයේ ඉක්මවා ගියේ යම් උදාහර ධර්මයකින් නම් අනේ මේ උදාර ධර්මයේ අපේක්ෂාවෙන් කෝ මාතාවේ. අනේ ඒකට ඉඩ ප්‍රස්තාව සලසලා දෙන්න කිව්වා. අනේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා
සක්දිවිඳු බොහෝ කල සසරේ පිරිසිදු ආපු කෙනෙක්. කාය වචී මනෝ සුචරිතේ පිහිටාපු කෙනෙක්. බලන්න එහෙම පිහිටා එන උත්තමයාගේ හිත ඇතුලේ ධර්මයෙන් තියෙන සතුට ප්‍රමුක්ත බවක් තියෙන්නේ. අනේ මට නිඳා කළා මට අපහාස කළා කියලා ඊව නැහැ. එහෙනම් මේ අපේ තියෙන දුර්වලතාවය අපි තේරුම් ගන්න ඕන. ධර්මයේ මේ තියෙන සත්‍යයට අපි নমස්කාර කරන්න ඕන. ඒ ධර්මයේ ගැන පහන් සිත් උපදවන්න ඕන. ඒ නිසා මේ පින්වත් සිල් දිනාට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාාර අවබෝධය ගැන එක පැත්තකින් හිත පහදව ගනිමින් ඒ ධර්මයේ ගැන සිත් පහන් කර ගනිමින් ඒ තෙරුවන් සරණ ලාභය රැක ගනිමින් සසර දුක් දුරු කර ගැනීම පිණිස මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගිනිගත්තේන බණ්ඩාරනායක මාවත අංක 37 විසූ මිය පරලෝකයේ W.G. වින්සන්ට් පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන එම පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ඒ මල්දිනිය මෑණියන් විසින් තමයි මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දිවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ ස්ථානට ආරක්ෂා සපයන සියලු දෙවිවරුන්ට, සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය ධර්මයේ ගිනිගත් වෙන බණ්ඩාරනායක මාවත අංක 37 විසූමිය පරලෝකයේ W.G. වින්සන්ට් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝකයේ K.P. ලක්ෂ්මන්ද සිල්ලා පියාණන්, බණ්ඩාර මෙනිකි මේනියන්, W.G. පුංචි බණ්ඩා මහප්පා, රෝහිණී නැන්දා, R.P. කරුණාරත්න බාප්පාට, රාජා මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා කටයුතු කරන පින්වත් ඒ මල්දිනිය පින්බර මෑණියන්ට, උපකාර කළේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින මල්දිනිය මෑණියන්ගේ, අනුලාද සිල්ලා මෑණියන්, ඕජී ජයවර්ධන පියාණන්, චන්ද්‍රා ජයවර්ධන මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේ මෙවිඳු, චමිතු, පහන්මී, මිතුනිමා සහ සඳූ යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාගේට සියලු රැකවරණ සැලසේවා, සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.